කරුණාවන්ත ගුණපර සත්පුරුෂ පින්වතුනි බොජ්ජංග ධර්ම කියන්නේ මොනවාද? මේ ප්‍රශ්නෙටයි මේ පිළිතුරු දෙන්නේ. බොජ්ජංග කියන වචනය හැදිලා තියෙන්නේ බෝධි අංග කියන වචන දෙක එකට එකතු වීමෙන්. බෝධියට අංගවන ධර්ම බොජ්ජංග ධර්ම වෙනවා. බෝධි උච්චති චතුසුමග්ගේසු ඥානං. බෝධි කියලා කියන්නේ පින්වතුනි චතුරාර්ය සත්‍ය මාර්ග නුවණටයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය කිරීමට උපකාර වන ධර්ම සමූහයේ අංග බොජ්ජංග ධර්ම වෙනවා. සසරින් ඈතර වීමට භාවිතා කළ යුතු බෝධි නම් වූ ආර්ය ශ්‍රාවකයාගේ අංග බොජ්ජංග ධර්ම වෙනවා. මාර්ග ඥානාව බෝධියට හේතු වන ධර්ම බොජ්ජංග ධර්ම ලෙසයි හඳුන්වන්නේ. නිවන ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහය වන්නේ මේ බොජ්ජංග ධර්මයි. එක්තරා අවස්ථාවක පින්වත් ස්වාමින් වහන්සේ නමක් බුදු පියාණන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. බොජ්ජංගාති බන්ති උච්චන්ති. කිත්තාවතානුකෝ බන්ති බොජ්ජංගාති උච්චන්ති इति. ස්වාමීනි බොජ්ජංග කියලා කියනවා. ස්වාමීනි කොපමණකින් බොජ්ජංගයෝ කියලා කියනවද? මේ මොහොතේ භාග්‍යවත් ලෝකුරු බුදු පියාණන් වහන්සේ බෝධාය සංවත්තන්ති इति කෝ බික්ඛෝ තස්මා බොජ්ජංගාති උච්චන්ති. පින්වත් මහණ නිර්වාණය අවබෝධ කිරීම පිණිස පවතින හින්දා බොජ්ජංගයෝ කියලා කියනවා කියලා දේශනා කළා. තවත් තැනකදී බුදු පියාණන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම 7 සක්විති රජුන්ට ඇති රත්න 7 වගේ බුදුසසුනේ ඇති රත්න 7 බව දේශනා කළා. තථාගතස්ස භික්ඛවේ පාතුභාවා අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තන්නම් බොජ්ජංග රතනානම් පාතුභාවෝ හෝති. පින්වත් මහණෙනි, ඒ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් බොජ්ජංග රත්නය පහළ වෙනවා. තවත් තැනකදී සත්තන්නංකෝ භික්ඛවේ බොජ්ජංග රතනානං භාවිතත්තා බහුලීකතත්තා අදලිද්දෝති උච්චති. පින්වත් මහණෙනි, මේ බොජ්ජංග රත්න 7 භාවිතා කරන තැනැත්තා දිලින්දෙකු නොවන බවත් දේශනා කළා. තවත් තැනකදී බුදු පියාණන් වහන්සේ දීසං කේසංචි භික්ඛවේ ඉමේ සත්ත බොජ්ජංගා විරද්දා විරද්දෝ තේසං අරියෝ මග්ගෝ සම්මා දුක්ඛක්ඛේ ගාමි. යේසං කේසංචි භික්ඛවේ ඉමේ සත්ත බොජ්ජංගා ආරද්දා ආරද්දෝ තේසං අරියෝ මග්ගෝ සම්මා දුක්ඛක්ඛේ ගාමීති. පින්වත් මහණෙනි, යම් කිසිවකු විසින් මේ සප්ත බොජ්ජංග ධර්මය වඩන්නට පටන් නොගන්නා ලද්දේ නම් ඔවුන් විසින් දුක් නැති කිරීම පිණිස පවතිනා වූ ආර්ය මාර්ගයේ පටන් ගත්තේ නැහැ. මහණෙනි, යම් කිසිවකු විසින් මේ සප්ත බොජ්ජංග ධර්මය වඩන්නට පටන් ගත්තාද ඔවුන් විසින් දුක් නැති කිරීම පිණිස පවතිනා වූ ආර්ය මාර්ගයේ පටන් ගත්තා වෙනවා. බුදු පියාණන් වහන්සේ එහෙම දේශනා කළා. සමත භාවනාවෙන් සිත දියුණු කර උපදවා ගන්නට ඕනේ. ලෞකික රූපාවචර අරූපාවචර ධ්‍යාන ලබන්නත් ලෝකෝත්තර මාර්ගඵල ලබන්නත් කටයුතු කරන හැමදිනම අනිවාර්යයෙන්ම පින්වතුනි බොජ්ජංග ධර්ම නම් වඩන්නටම ඕන. සියලුම යෝගාවචරයෝ බොජ්ජංග ධර්ම ඉතා හොඳින් දැන හඳුනා ගන්නට ඕනේ. ඒ වගේම බොජ්ජංග ධර්මවල
නිස්සය දැනගන්නට ඕනේ. වඩන හැටි දැනගන්නට ඕනේ. බුද්ධංග ධර්මයන්ගේ වැඩිවීමට හේතු වන ධර්මත් දැනගන්නට ඕනේ. ඒ බුද්ධංග ධර්මයන් වැඩි යුතු කාල නොවැඩි යුතු කාලත් දැනගන්නට ඕනේ. මේ බුද්ධංග ධර්ම 7 වෙන්නේ සති සම්බුද්ධංගය, ධම්මවිචේ සම්බුද්ධංගය, විරිය සම්බුද්ධංගය, පීති සම්බුද්ධංගය, පස්සද්ධි සම්බුද්ධංගය, සමාධි සම්බුද්ධංගය, උපේක්ඛා සම්බුද්ධංගය කියන 7. එකෙන් පළවෙනි එක සති සම්බුද්ධංගය. ඒ කියන්නේ භාවනාවේ අරමුණුම නැවත නැවත පැමිණෙන ස්වභාවය. භාවනා අරමුණම සිතට නැවත නැවත එන ස්වභාවයට සති සම්බුද්ධංගය කියලා කියනවා. ධම්මවිචය සම්බුද්ධංගය. ඒ කියන්නේ සමත භාවනාවේදී කාය කොට්ටාස ආදියත්, විදර්ශනා භාවනාවේදී ස්කන්ධ ධාතු ආයතන ආදියත් ඊට හොඳින් වැටහෙන දැනෙන ස්වභාවයයි. ඒට ධම්මවිචේ සම්බුද්ධංගය කියලා කියනවා. තුන්වෙනි බුද්ධංග ධර්මයේ විරිය සම්බුද්ධංගයයි. අලස බවක් පසුබැසීමක් නැතිව භාවනාව හොඳින් කළ හැකි බවට විරිය සම්බුද්ධංගය කියලා කියනවා. හතරවෙනි බුද්ධංග ධර්මයේ තමයි පීති සම්බුද්ධංගය. භාවනාවේ යෙදී සිටියදී ලැබෙන ආස්වාදයට සතුටට පීති සම්බුද්ධංගය කියලා කියනවා. පස්වෙනි බුද්ධංග ධර්මයේ තමයි පස්සද්ධි සම්බුද්ධංගය. විහිසක් පීඩාවක් නැතිව සැපසේ භාවනාව කරන්නට පුළුවන් බවට පස්සද්ධි සම්බුද්ධංගය කියලා කියන්නේ. හයවෙනි බුද්ධංග ධර්මයේ වෙන්නේ සමාධි සම්බුද්ධංගයයි. භාවනා අරමුණේ සිත නොවිසිරෙන ස්වභාවයට සමාධි සම්බුද්ධංගය කියලා කියනවා. හත්වෙනි බුද්ධංග ධර්මයේ වෙන්නේ උපේක්ඛා සම්බුද්ධංගයයි. නිරුත්සාහයෙන් වගේ භාවනාව කරගෙන යා හැකි බවට උපේක්ඛා සම්බුද්ධංගය කියලා කියනවා. පින්වතුනි, මේ සති සම්බුද්ධංගය පැවැත්ම ඇතිවීමට හේතු වන කාරණාව උදර්මයන්හි යෝනිසෝ මනසිකාරයේ බොහෝසේ පුරුදු කිරීමෙන් නූපන් සති සම්බුද්ධංගය ඉපදීමටත් උපන් සති සම්බුද්ධංගේ නැවත නැවත වැඩිවීමටත් විපුල වීමටත් ආසේවනයටත් පරිපූර්ණ වීම පිණිස හේතු වෙනවා. සති සම්බුද්ධංගේ උපදින්නට පවතින කරුණු 4ක් තියෙනවා. ඒ තමයි ඔය ඇත්තු සිහි නුවණ ඇති බව. ඒ කියන්නේ සති සම්පජාන්නේ යුක්ත නම්. දෙවෙනි කරුණ සිහි මුලා වූ පුද්ගලයන් දුරු කරනවා නම්. තුන්වෙනි කරුණ එළඹ සිටි සිහි ඇති පුද්ගලයන්ම ඇසුරු කරනවා නම්. හතරවෙනි කරුණ ඒට නැමුණු සිත් ඇති බවම පවතිනවා නම්. පින්වත්නි, සති සම්බුද්ධංගය හටගන්නත් උපන් සති සම්බුද්ධංගය නැවත නැවත වැඩෙන්නත් විපුල වෙන්නත් ආසේවනයටත් පරිපූර්ණ වීම පිණිසත් හේතු වෙනවා. දෙවෙනි බුද්ධංග ධර්මයේ වන ධම්මවිචය සම්බුද්ධංගය කුසලාදී ධර්මයන්හි යෝනිසෝ මනසිකාරයේ බොහෝසේ පුරුදු කිරීම නූපන් ධම්මවිචය සම්බුද්ධංගේ ඉපදීම පිණිසත් උපන් ධම්මවිචය සම්බුද්ධංගේ නැවත නැවත වැඩිම පිණිසත් විපුල වීම පිණිසත්
ආසේවනයේ පිණිසත් පරිපූර්ණ වීම පිණිසත් හේතු වෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ ඉපදීම පිණිස පවතින කරුණු 7ක් තියෙනවා. ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බුද්ධංග ධර්ම, ධ්‍යාන, සමත, විදර්ශනා ආදී ගැන නැවත නැවත ප්‍රශ්න අසන බව බහුල කොට ඇතිවීම අවශ්‍යයි. ඒට පරිපුච්චි කතා කියලා කියනවා. දෙවෙනි එක තමයි ආධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදුව පවත්වා ගැනීම. ඒට වත්තු විසඳ කිරියා කියලා කියනවා. සද්ධාදී ඉන්ද්‍රියයන් සමවන පරිදි පිළියෙල කිරීම තුන්වෙනි කරුණ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සමත්ත පටිපාදන්තා. හතරවෙනි කරුණ වෙන්නේ නුවණ නැති පුද්ගලයන් දුරු කිරීම. ස්කන්ධාදී පරියාප්ති ධර්මයට බැසගත්තේ නැති අනුවන පුද්ගලයන් දුරින්ම දුරු කරන්න ඕනේ. දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනය. හතර පස්වෙනි කරුණ තමයි නුවණ ඇති පුද්ගලයන් සේවනය කරන්නට ඕනේ. පඤ්ඤාවන්ත පුද්ගල පරිසේවනතා. හයවෙනි කරුණ ගැඹුරු වූ ස්කන්ධ ධාතු ආයතන ආදී ගැන පැවති ගැඹුරු වූ ප්‍රඥාපභේදයන් පත්‍යවේක්ෂා කිරීම. ගාම්භීර ඥානචර්ය පච්චවේක්ඛනතා. මේ කරුණු හේතු කොටගෙන හටගත්තා වූ ධම්මවිචේ සම්බොච්චංගේ රහත් මාර්ගය නිසා සම්පූර්ණ වෙනවා. තුන්වෙනි බොච්චංග ධර්මයේ විරිය සම්බොච්චංගය. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන නම් වලින් හඳුන්වන වීරී යෝනිසෝ මනසකාරී බොහෝසේ පුරුදු පුහුණු කිරීම. නූපං වීර්ය සම්බොච්චංගේ ඉපදීම පිණිසත් උපං වීර්ය සම්බොච්චංගේ නැවත නැවත වැඩිම පිණිසත් විපුල වීම පිණිසත් ආසේවනයේ පිණිසත් පරිපූර්ණ වීම පිණිසත් පවතිනවා. වීර්ය සම්බොච්චංගේ ඉපදීම පිණිස පවතින කරුණු 11ක් තියෙනවා. පළවෙනි එක අපාය බය පත්‍යවේක්ෂා කරන බව. දෙක වීර්යී ආනිසංස ඵල දක්නා සුළු බව. තුන බුදු පසේ බුදු ආර්ය ශ්‍රාවකයන්ගේ ගමන් මඟ පත්‍යවේක්ෂා කරන බව. හතර පිණ්ඩපාත භෝජනයට කර බුහුමන් කරන බව. පහ සප්ත ආර්ය ධනෙ ආදී දායාදී මහත් බව පත්‍යවේක්ෂා කිරීම. 6 ශාස්ත්‍ර වූ බුදු පියාණන් වහන්සේගේ තුන් බව පත්‍යවේක්ෂා කිරීම. 7 ජාතියේ උතුම් බව. මෙතන ජාතිය කියලා කියන්නේ පැවිදි වෙලා නම් තමන් බුද්ධ පුත්‍ර බව හෝ උපාසක උපාසිකා ආදීන සිව්වනක් පිරිසට අයත් බව පත්‍යවේක්ෂා කිරීම. 8 සබ්‍රාහ්මචාරී මහත් බව පත්‍යවේක්ෂා කිරීම. 9 කුසීත පුද්ගලයන් දුරු කරන බව. 10 පටන්ගත් වීර්ය ඇති පුද්ගලයන් සේවනය කරන බව. 11 ඒ වීර්ය සම්බොච්චංගේ නැමුණු සිත් ඇති බව. මේ කරුණු නිසා හටගත්තා වූ වීර්ය සම්බොච්චංගේ රහත්මග හේතු කොටගෙන සම්පූර්ණ වෙනවා. හතරවෙනි බොච්චංග ධර්මයේ පින්වතුනි පීති සම්බොච්චංගයයි. පීති සම්බොච්චංගයේ පැවැත්ම ඇතිවන ස්ථාන වූ ධර්මයන්හි යෝනිසෝ මනසිකාරයේ බොහෝසේ පුරුදු පුහුණු කිරීම. නූපම් පීති සම්බොච්චංගේ ඉපදීම පිණිසත් උපම් පීති සම්බොච්චංගේ නැවත නැවත වැඩිම පිණිසත් විපුල වීම පිණිසත් ආසේවනයේ පිණිසත් පරිපූර්ණ වීම පිණිසත් පවතිනවා. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ නැවත නැවත සිහි කිරීමත් දාන සීල භාවනා ආදී සෑම කටයුත්තකදීමත් සමථ විදර්ශනා ආදී සෑම අවස්ථාවකදීමත් හටගත්තා වූ පීති සම්බොච්චංගේ රහත්මග හේතු කොටගෙන සම්පූර්ණ වෙනවා.
පස්වෙනි බොජ්ජංග ධර්මයේ පස්සද්ධි සම්බොජ්ජංගයයි. කාය පස්සද්ධි චිත්ත පස්සද්ධියෙහි යෝනිසෝ මනසිකාරී බොහෝසේ පුරුදු පුහුණු කිරීම. නූපන් පස්සද්ධි සම්බොජ්ජංගේ ඉපදීම පිණිසත් උපන් පස්සද්ධි සම්බොජ්ජංගේ නැවත නැවත වැඩිම පිණිසත් විපුල වීම පිණිසත් ආසීවනයේ පිණිසත් පරිපූර්ණ වීම පිණිසත් පවතිනවා. පස්සද්ධි සම්බොජ්ජංගේ ඉපදීම පිණිස පවතින කරුණු 7ක් තියෙනවා. ප්‍රණීත භෝජනයක් අනුභව කරන බව. 2. සැප පහසු දේශගුණයක් ඇති පරිසරයක ජීවත් වන බව. 3. සැප පහසු ඉරියව්වක් සේවනය කරන බව. 4. මධ්‍යස්ථ ප්‍රයෝගයක් ඇති බව. මෙතන ප්‍රයෝගය කිව්වේ තමන්ගේ සහ අනිත් අයගේ කර්මය සොකීය කොට ඇති බව ප්‍රතිවීක්ෂා කිරීමට. 5. නොසන්සුන් කය ඇති පුද්ගලයන් දුරු කරන බව. ඒ කිව්වේ කැට, දඬු මුගුරු, පොළොව ආදීන් අනුන්ව පීඩාවට පත් කරන අය ඇසුරු නොකර දුරු කිරීමටයි. 6. සංසුන් කය ඇති පුද්ගලයන් සේවනය කරන බව. හික්මවාගත් අත්පා ඇති සිල්වත් පුද්ගලයන් ඇසුරු කරන බවයි ඒ කිව්වේ. 7. ඒ පස්සද්ධි සම්බොජ්ජංගයටම නැමුණු සිත් ඇති බව. මේ කරුණු 7න් නූපන් පස්සද්ධිය උපදිනවා. උපන් පස්සද්ධිය අරහත් මාර්ගයේ හේතු කොටගෙන සම්පූර්ණ වෙනවා. පින්වතුනි 6 වෙනි බොජ්ජංගය තමයි සමාධි සම්බොජ්ජංගය කියන්නේ. සමතේවත් සමාධි නිමිත්ත සිත විවිධ අරමුණු වල විසිර යන්න දෙන්නේ නැතුව එක අරමුණක ඇති අවස්ථාවනොත් ආදීදී යෝනිසෝ මනසිකාරී බොහෝසේ පුරුදු කිරීම නූපන් සමාධි සම්බොජ්ජංගේ ඉපදීම පිණිසත් උපන් සමාධි සම්බොජ්ජංගේ නැවත නැවත වැඩිම පිණිසත් විපුල වීම පිණිසත් ආසීවනයේ පිණිසත් පරිපූර්ණ භාවයට පත්වීම පිණිසත් පවතිනවා. සමාධි සම්බොජ්ජංගේ ඉපදීම පිණිස පවතින කරුණු 11ක් තියෙනවා. පළවෙනි එක වත්තු විසඳ කිරියා. ආධ්‍යාත්මික බාහිර වස්තුන්ගේ නොකිලිටි බව. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා. ඉන්ද්‍රියයන්ගේ සමබව පිළියෙල කිරීම. නිමිත්ත කුසලතා. සමාධි නිමිත්තේ දක්ෂ බව. 4. සමයේ චිත්තස්ස පග්ගහනතා. යම් කලක ඊතා ලිහිල් වූ වීර්ය ඇති නිසා සිත මෙලිවීම හෝ හැකලී යාම හෝ සිදු වෙනවා. එවිට ධම්මවිචේ සම්බොජ්ජංගේ උපදවාලීමෙන් සිත නගා සිටුවා ගන්න පුළුවන්. 5 වෙනි එක යම් කලක වීර්ය වැඩි වූ විට සිත උදහස් වූවා නම් එවිට පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංගේ උපදවාලීමෙන් උදහස් වූ සිතට නිග්‍රහ කරන්න ඕන. 6 වෙනි එක යම් කලක සිත ප්‍රඥා වීර්ය මත වීමෙන් හෝ සංසුන් භවයක් සුවයක් නොලැබීමෙන් හෝ උපසම නම් ලද සුවය නොවිදීමෙන් හෝ ඒකෙන් සංසිඳීම නොවිදීමෙන් හෝ පිළිහීමට පත්වෙනවා නම් අෂ්ට සංවේග වස්තු ප්‍රතිවීක්ෂා කිරීමෙන් සංවේගයට පමනවා ගන්නට ඕනේ. තුනුරුවන්ගේ ගුණ නැවත නැවත සිහි කොට පැහැදීම උපදවා ගන්නට ඕනේ. එතකොට ඇතිවන සිතෙහි තියුණු බව සතුටු වන බව නිසා සමාධි සම්බොජ්ජංගේ උපදිනවා. සමයේ චිත්ත සම්පහංසනතා. අෂ්ට සංවේග වස්තු වෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ අපාය දුක අතීත වට මූලික දුක අනාගත වට මූලික දුක
වර්තමාන ආහාර සෙවීමේ දුකයි. අරමුණේ මැදහත් උපේක්ෂාව ඇති බව තමයි 7 වෙනි එක. ඒ කියන්නේ සමයේ චිත්තස්ස අජ්ජුපෙක්කනතා. 8 වෙනි කරුණ චිත්ත ඒකාග්‍රතාවී නැති පුද්ගලයන් දුරලීමයි. අසමාහිත පුද්ගල පරිවර්ජනතා. 9 චිත්ත ඒකාග්‍රතාවී යුක්ත පුද්ගලයන් ඇසුරු කිරීමයි. සමාහිත පුද්ගල සේවනතා. 10 ධ්‍යාන මාර්ගඵල ධර්මයන් පරිස්සා කරන බව. 11 සමාධි සම්බොජ්ජංගේ ඉපදීමට නැමුණු සිත් ඇති බව. මෙසේ හටගත්තා වූ සමාධි සම්බොජ්ජංගය අරහත් මාර්ගයේ හේතු කොටගෙන සම්පූර්ණ වෙනවා. 7 වෙනි බොජ්ජංග ධර්මයේ පින්වතුනි උපේක්ඛා සම්බොජ්ජංගයයි. උපේක්ඛා සම්බොජ්ජංගේ ප්‍රවෘත්ති ස්ථානෝ ධර්මයන්හි යෝනිසෝ මනසිකාරයේ බොහෝසේ පුරුදු කිරීම. නූපං උපේක්ඛා සම්බොජ්ජංගේ ඉපදීම පිණිසත් උපං උපේක්ඛා සම්බොජ්ජංගේ නැවත නැවත වැඩිම පිණිසත් විපුල වීම පිණිසත් ආසේවනයේ පිණිසත් පරිපූර්ණ වීම පිණිසත් පවතිනවා. උපේක්ඛා සම්බොජ්ජංගේ ඉපදීම පිණිස පවතින කරුණු 5ක් තියෙනවා. 1 සත්වයන් විසෙහි මැදහත් බව. 2 සංස්කාරයන් විසෙහි මැදහත් බව. 3 සත්ත්ව සංස්කාර ධර්මයන් විසෙහි මමත්වයේ ඇති පුද්ගලයන් දුරු කිරීම. 4 සත්ත්ව සංස්කාර ධර්මයන් විසෙහි මැදහත් වූ පුද්ගලයන් සේවනය කරන බව. 5 උපේක්ඛා සම්බොජ්ජංගේ ඉපදීමේ නැමුණු සිත් ඇති බව. මේ විදිහට හටගන්නා වූ උපේක්ඛා සම්බොජ්ජංගේ අරහත් මාර්ගයේ හේතු කොටගෙන සම්පූර්ණත්වයට පත් වෙනවා. පින්වතුනි, නොනැත්තු බොජ්ජංග ධර්මයන් ඊටා හොඳින් දැනගෙනගෙන මනවින් හඳුනාගෙන ඒවා වඩනා ආකාරයේ තීරුම් අරගෙන සසර දුකින් ඈතර වෙන්නට වග බලා ගන්නට ඕනේ. සත්පුරුෂ පින්වන්ත ඔය ඇත්තු බොජ්ජංග ධර්ම කියන්නේ මොනවාද කියලා ඊටා හොඳින් දැනගෙනගෙන ඒව හඳුනාගෙන හැසිරෙන තැන දැනගෙන වඩන හැටි දැනගෙන බොජ්ජංග ධර්මයන්ගේ වැඩිවීමට හේතු වන ධර්ම දැනගෙන ඒ බොජ්ජංග ධර්මයන් වැඩි යුතු කාල නොවැඩි යුතු කාල දැනගෙන මේ භයානක සසරින් ඈතර වෙන්නට වග බලා ගන්නට ඕනේ. හැම දිනාටම තෙරුවන් සරණයි.